ආයිබෝන් කියලා පිළිගන්නවා Tech for You මගේ YouTube channel එකට technical electronic electrical laptop repairing phone repairing මේ හැම දෙයක්ම ගැන මම කතා කරනවා. ඉතින් මගේ කලින් videos තියෙනවා electrical ගැන electronic ගැන මේවා බලපන්න තියා බලන්න. CCTV කැමරා ගැන මම විශේෂයෙන් කතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නත් මට comments කරන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආව subscribe කරලා share කරන්න. ඔයාගේ යාළුවන්ට මේ දැනුම බෙදා දෙන්න. ඉතින් මගේ සමහරට වැරදි තියෙනවා ඒවත් මට කියලා දෙන්න. මෙහෙමයි කියලා. ඉතින් පහලින් කමෙන්ට්ස් කරන්න. අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක්. මේ ඉන්නේ අතර මම. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ගෙදරකට විදුලිය ලබා ගන්න කොහොමද? ලයිට් ගන්න කොහොමද? ඉතින් ගෙදරක් වෙන්න පුළුවන්, කඩයක් වෙන්න පුළුවන්, වෙළඳ ආයතනයක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන තැනක් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට අපි ඉස්සලාම ලයිට් ගන්න කොහොමද? විදුලිය ලබා ගන්න කොහොමද? මේකට මොනවද ඕන ඩොකියුමන්ට්ස්? මේකට මොනවද අපි කරන්න ඕන? ඒකේ සම්මතයන් මොනවද? මේ දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය නම් මේක ටිකක් දන්නවා. නමුත් ශේෂ්ත්‍රයේ ඉන්න අයත් යම් යම් ගැටලු මතු කර ගන්නවා මම අනන්ත දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම විස්තර කරලා විදුලි බල මණ්ඩලයෙන් හෝ වෙන ආයතනයකින් අපි විදුලිය ගන්න කොහොමද කියන දේ විස්තර කරන්න හැදුවේ. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොනවද මේකේ තියෙන විස්තර මොනවද මේකට ඕන කරන දේවල් කියලා. ඉතින් විදුලිය ලබා දෙන ප්‍රධානම ආයතන ලංකාවේ දෙකක් තියෙනවා. එකක් තමයි ලංකා විදුලි බල මණ්ඩලය. ඒක තමයි ප්‍රධානම ආයතනය. ඊට අමතරව ලෙකෝ පෞද්ගලික සමාගම, ඒගොල්ලෝගේ ලංකා විදුලි පෞද්ගලික සමාගම මේගොල්ලොත් සීමිත ප්‍රමාණයකට නගරාසන්නව විදුලිය ලබා දෙනවා. ඉතින් මේගොල්ලොත් විදුලිය ලබා දෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අරගෙන තමයි නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන සබ්ස් වලින් අරගෙන තමයි ඒගොල්ලෝ ලබා දෙන්නේ. ඉතින් අපි ලෙකෝ සමාගමේ කතාව පස්සේ කතා කරමු. අපි ගොඩක් දුරට භාවිත කරන විදුලි බල මණ්ඩලයේ විදුලියනේ. ඉතින් ඒ හින්දා අපි බලමු විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ගන්න කොහොමද කියලා. මීට අමතරව තියෙනවා తాවකාලික උත්සව වලට නැත්නම් අපි වෙසක් තොරන් මේ වගේ දේවල් වලට අපිට විදුලිය ලබා දෙන පෞද්ගලික ආයතන. ඒගොල්ලෝ සමහර ජෙනරේටර් භාවිත කරලා හෝ වෙන ක්‍රමයකින් විදුලිය ලබා දෙනවා తాවකාලික ආයතන. සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු මියුසිකල් ෂෝස් වලට එහෙම විදුලිය ලබා දෙනවා తాවකාලික විදිහට. ඒගොල්ලොත් ඒකට බිලක් දෙනවා. ඊට අමතරව ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේ දේවල් ගන්නවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් අවධානය තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉදිකරන නිවසක් හෝ ආයතනයක් විදුලිය ලබා ගන්නේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් කියලා තමයි අපි දැන් අද කතා කරන්නේ. ඉතින් ලංකා විදුලි බල මණ්ඩලයේ 97%ක් විතර තියෙනවා ඒගොල්ලන්ගේ කස්ටමර් බේස් එක. ඉතින් ලංකාවේ පුරාම විසිරලා තියෙනවා ඒගොල්ලන්ගේ ජාලය. ඉතින් ඒගොල්ලන්ගේ ලොකු සම්ප්‍රේෂණ ජාලයක් තියෙනවා, බෙදා හැරීම් ජාලයක් තියෙනවා, ලොකු ජෙනරේටර් පද්ධතියක් තියෙනවා. ඉතින් ලංකාවේ විදුලි ඉල්ලුමට ඇතිවෙන්න සහ ඊට වැඩිය නිෂ්පාදන හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. මේක රජය සහ පෞද්ගලික සෙමි ගවර්න්මන්ට් මට්ටමේ තමයි තියෙන්නේ. මාණ්ඩලික මට්ටමින්. ඉතින් මේක ගොඩක්ම මේකේ දේපල අයිති රජයට තමයි. ඉතින් අපි ඒ ගැන පස්සේ කතා කරමු විදුලි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. ඉතින් අද අපි කතා කරන්නේ ගෘහස්ත හා ව්‍යාපාරික ස්ථානයකට අපි විදුලිය ලබා ගන්න ආකාරය. ඉතින් මේක විදුලිය ලබා ගන්න පුළුවන් කොටස් දෙකක් තමයි ගෘහස්ත හා ව්‍යාපාරික කියන එක. මේකෙදි අපේ විදුලි බිල් කොටස් දෙකකට බෙදෙනවා ව්‍යාපාරික බිල් හා ගෘහස්ත බිල් කියලා. එතකොට ව්‍යාපාරික ක්‍රමයේදී අපිට ගෘහස්ත බිල් වලට අමතරව පොඩි ටැක්ස් එකක් එකතු වෙනවා. ඒක ව්‍යාපාරික බිලක් වෙනකොට ඊට අමතරව ආගමික ස්ථාන සහ පූජ්‍ය ස්ථාන සඳහා වෙනම ගෘහස්ත වලටත් වැඩි අඩු ඩිස්කවුන්ට් එකක් එක තමයි බිලක් හැදෙන්නේ. ඉතින් මේක නම් පොඩ්ඩක් අවධානය තියාගන්න. ඔයාගේ තියෙන්නේ ව්‍යාපාරික ස්ථානයක්ද ගෘහස්ත ස්ථානයක්ද කියන එක. ඔයා දැන් ඉදි කරමින් පවතිනවා වෙන්න පුළුවන්. සමහරට ඔයා ඉදි කරලා ලයිට් ගැන බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට මෙහෙම අයිඩියා එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේකදී අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඒක තමයි අපි දැන් නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ බල්බ් කීයක් පාවිච්චි කරනවද? ෆෑන්ස් කීයක් පාවිච්චි කරනවද? AC පාවිච්චි කරනවද? එතකොට ප්ලග් කීයක් දානවද? මොනවද භාවිතා කරන උපකරණ? අපේ අවශ්‍යතාවයන් මොනවද මේ විදුලියෙන්? ඉතින් මේ දේවල් ගැන ගොඩක් අපි හිතන්න ඕන. මොකද අපි සමහර විට අපි භාවිතා කරන උපකරණ තෙකලා විදුලියෙන් වැඩ කරන උපකරණ වෙන්න පුළුවන්. නැත්නම් විශාල එකලා වුණත් විශාල බලයක් ගන්න විදුලි මේ උපකරණ වෙන්න පුළුවන්.
ඉතින් එහෙම වුණාම අපි ඒකට අවශ්‍ය වෙන විදිහට තමයි අපේ සම්බන්ධතාවය ලබා ගන්න ඕන. ඉතින් සමහරට පොඩි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරනවා වෙන්න පුළුවන් ගෙදර. ඉතින් සමහරට ඔය ගොඩක් කට්ටිය ඔය පොඩි මිරිස් කුඩු මැෂින්, තෙල් හිඳින මැෂින් වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේවට ගැලපෙනවද අපේ මේ අපි ගන්න සම්බන්ධතාවයේ පරිමාව ඇද්ද? මෙන්න මේ දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන අපි සම්බන්ධතාවයක් මුලින්ම ඉල්ලුම් කරද්දී. බලමු අපිට මූලික වශයෙන් ගන්න පුළුවන් සම්බන්ධතාවයන් කීයක් තියෙනවද කියලා. එක තමා එකලා. ඒ කියන්නේ සිංගල් පේස් ඇම්පියර් 30 කියන සම්බන්ධතාවය. මේක තමා පළවෙනි සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන් අඩුම මුදලකට ගන්න පුළුවන් පළවෙනි සම්බන්ධතාවය ඇම්පියර් 30ක් ගන්න පුළුවන් එකලා. ඒ කියන්නේ වෝල්ට් 230න් ඇම්පියර් 30ක් ගන්න පුළුවන්. ඊට අමතරව තෙකලා ගන්න පුළුවන් 3 පේස් ගන්න පුළුවන්. ඒ කියන්නේ කලා 3ක් ගන්න පුළුවන්. එතකොට වෝල්ට් 400ක් වෙනවා. ඇම්පියර් 30ක් ගන්න පුළුවන්. තෙකලා ඇම්පියර් 30ක් ගන්න පුළුවන්. ඒකත් අපිට මදි වෙනවා නම් අපිට ගන්න පුළුවන් තෙකලා ඇම්පියර් 60ක්. ඉතින් ඇත්තටම මේ ප්‍රමාණුත් එහාට ඔයාගේ ඉල්ලීම යනවා නම් ඔයාගේ අවශ්‍යතාවය යනවා නම් ඔයාට සිද්ධ වෙනවා තෙකලා තොග සැපයුමක් ලබා ගන්න. ඒ කියන්නේ බල්ක් සප්ලයි කියලා අපි කියනවා. තෙකලා තොග සැපයුමක් ලබා ගන්න. ඉතින් සාමාන්‍ය තෙකලා තොග සැපයුමක් ලබා ගන්නවා නම් ඔයාලගේ කොස්ට් එක සාමාන්‍යයෙන් ටිකක් ඉහළ මට්ටමකට යනවා. ඒ වගේම ඒවා සර්ටිෆයි කරන්න ඕන. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ඕගලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් නැත්තම් හෙවි මොනවා හරි හෙවි ඉක්විප්මන්ට් භාවිතා වෙනවා නම් ඕගලන්ට තෙකලා ඇම්පියර් 60 සැපයුමකට වඩා ඉහළ එකකට යන්න වෙනවා. ඒක ඕගොල්ලෝ ලොකු හෝටල් එකක් නම් කරන්නේ, ලොකු ෆැක්ටරි එකක් නම් කරන්නේ, මේ වගේ දෙයකට අපි තෙකලා සැපයුමකින් ඇම්පියර් 60න් එහාට ගිහිල්ලා ලොකු බල්ක් සප්ලයි එකක් ගන්න වෙනවා. ඉතින් ඒව ගැන නෙමෙයි අපි අද කතා කරන්නේ. මේ නිවසට හෝ අපේ ආයතනයට විදුලිය ගන්න ඇම්පියර් 30 හෝ ඇම්පියර් 3 පේස් ඇම්පියර් 30 හෝ 3 පේස් ඇම්පියර් 60 ගැන. ඔබේ විදුලිය ඔබේ ගෙදරට ලැබෙන විදුලිය කිලෝවොට් 42කට අඩු නම් ගෘහස්ත හෝ ආගමික අය ක්‍රමයේ යටතේ ගණන් ගැනීම වශයෙන් අනුමත කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඇම්පියර් කිලෝවොට් 42 කියන එක ගන්න පුළුවන්. මේ කියන ඇම්පියර් 30 3 පේස් 60 කියන සම්බන්ධතාවයෙන්. ඉතින් සාමාන්‍යයෙන් මේවා ඔයගොල්ලන්ට ලබා දෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන ප්‍රධාන ආයතනය තමයි විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශය. ඉතින් ඒරියා ඔෆිස් එක, ඉංජිනේර ඔෆිස් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ඩිපෝ එක නෙමෙයි. විදුලි ඉංජිනේරු කාර්යාලය. විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් තමයි සියලුම මේ ලිපි ලේඛන කටයුතු සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔයා විශේෂයෙන් සම්බන්ධ වෙන්න ඕන ඉස්සලාම විදුලි ඉංජිනේරු කාර්යාලයත් එක්ක. ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයත් එක්ක. ඉතින් ඕගොල්ලන්ට හම්බෙන සේවා රහන් තවත් පාර්ශවයකට අයත් ඉඩමකින් ගන්නවා නම් ඒ සඳහා එයාගෙන් ලියුමක් ගන්න ඕන. ඉතින් ඉඩමකින් හෝ වෙන්න පුළුවන්, ඉඩම් දෙකකින් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ගෙන් ඒ ගන්න ලියුම ඒගොල්ලන්ගේ ලිඛිතව ඉස්සර නම් ඔක අතින් ලියලා ඒගොල්ලෝ අස්සම් කරලා දෙන ලියුමක් අපි බාරගත්තා. නමුත් දැන් ඒක බාරගන්නේ නැහැ. ආකෘතියක් තියෙනවා මේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ. ඒ ආකෘතිය තමයි පුතෝලා ආපහු ලබා දෙන්න ඕන. ඉතින් ඒ ආකෘතිය සාමාන්‍යයෙන් ග්‍රාම සේවක නිලධාරිය අස්සම් කරන්න ඕන. ඊට පස්සේ ඒක ප්‍රාදේශීය ලේකම් වරයා අස්සම් කරන්න ඕන. එයාගේ සීල් එක තියන්න ඕන. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න ඕන. මොකද ඔය සීල් එක නැත්නම් ඔයගලන්ට ආයෙ සීල් එක දාගන්න යන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඔය හැම ඩොකියුමන්ට් එකක්ම මම මෙතන කියන ග්‍රාම සේවා නිලධාරිතුමාගෙන් අස්සම් කරගන්න තියෙනවා නම් ග්‍රාම සේවා නිලධාරිතුමා අස්සම් කරාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අනුමැතියත් එයාගේ සීල් එකක් තියාගන්න. ඉතින් ඕගොල්ලන්ගේ ගෙදරට දැන් අපි ගෙදරට හෝ මේ ආයතනයේ විදුලිය ගන්න හදනවා නම් සමහරවිට ඕගොල්ලන්ගේ ඔයා හිතනවා දැන් අයිඩියා කරනවා මෙන්න මේ කණුවෙන් මේ මෙතනින් දැන් තමයි ගන්න ඕන කරන්ට් එක මේ ලයින් එක තමයි මගේ පැත්තට එන්නේ මගේ මේ පිටියට තමයි එන්නේ කියලා ඔයාලට සාමාන්‍ය අයිඩියා එකක් තියෙන්න ඕන ඉස්සලාම. ඉතින් එතකොට කියනවා ඔයාලට ළඟම තියෙන්නේ කොහෙද විදුලි සැපයුමක් තියෙන්නේ. එතනින් තමයි ඔයාලගේ නිවස පැත්තට එන රැහන් මාර්ගයේ ඔයා අවබෝධයක් ගත්තට පස්සේ ඒ පැත්තේ සමහරට ලොකු ගහක් තියෙන්න පුළුවන්. අඹ ගහක් වගේ ලොකු ගහක්.
එහෙම වුණොත් ඔයා ඒ පැත්තට අදාළව තියෙන ගස් හෝ අතු හෝ මොනවා හරි ඒවා අයින් කරලා තියන්න ඕන. ඉතින් ඒක විශේෂම දෙයක්. මොකද සමහර විට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ආවට පස්සේ ඒගොල්ලෝ ඒවා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ගැටලුවක් නෑ. ඒගොල්ලෝ ආපහු ගිහිල්ලා ඒක අයින් කරන්න කියලා. ඕගොල්ලන්ට තවත් එතකොට කාලය යනවා. ඉතින් ඒ හින්දා ඔයා පැහැදිලිව අයිඩියා එකක් ගන්න. මගේ ගෙදරට දැන් මගේ ආයතනයේ විදුලි බලය පැමිණෙන්නේ මේ පැත්තේ. මට කණුවක් තියෙන්නේ මෙතන. ඉතින් මට ළඟම කණුව තියෙන්නේ මේක. නැත්තම් ඉඩමක් උඩින් ගන්නවා නම් එන්නේ මේ පැත්තෙන්. ඉතින් ඒ හින්දා ඉතින් ඕගොල්ලන්ට එන පැත්තේ තියෙනවා නම් විශාල ගැසක් හෝ අතු ගොඩක් ඒ මාර්ගෙට තියෙනවා නම් ඒවා කපලා ඉවත් කරලා මේ ඉල්ලීම් කටයුතු කරද්දි කරන්න නැත්තම් කල් යනවා වැඩි. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා මේ ගහ ඉවත් කරන්න කියලා ආයෙ යනවා. එතකොට ඕගොල්ලන්ට තව සතියක් දෙකක් කල් යනවා. එතකොට ගොඩනැගිල්ලක් සම්පූර්ණ කරලා තියෙනවා නම් විදුලි මේ කියන්නේ වයරින් එක සම්පූර්ණ කරලා තියෙනවා නම් එතකොට එයාලගේ ඇතුලේ තියෙන ප්ලග් බේස් ඒ වගේ දේවල් හයි කරලා තියෙනවා නම් ඉතින් මේවා හරියට නිවැරදිව හයි කරලා තියෙද කියලා ඕගොල්ලෝ සනාථ කරගන්න ඕන. ඔයාගේ වයරින් කරපු කෙනා ඒවා නිවැරදිව සයි කරලා තියෙනවද නැත්නම් වයර් බාගට දාලා පිටින් සයි කරන්න නැතුව තියෙනවද? මොකද විදුලි සැපයීම ලබා දුන්නාට පස්සේ මේවා යම් යම් අනතුරුදායක වෙන්න පුළුවන්. සාමාන්‍ය ජල සැපයීමක් නැත්නම් දුරකථන සැපයීමක් වගේ නෙමෙයි විදුලි සැපයීම කියන්නේ. ඊටමත් අනතුරුදායක සැපයීමක්. ඒක ආරක්ෂාකාරීව භාවිතා කරන්න ඕන ඕගොල්ලෝ. ඉතින් ඒවා ගැන බලලා තමයි විදුලි සැපයීම ලබා දෙන්නේ. ඉතින් විශේෂයෙන් රෙගුලාසින් වලට අනුව ඕගොල්ලන්ගේ ඇතුලේ වයරින් එක ඉවර කරලා තියෙනවද? ඊට පස්සේ ඒ වගේ පිටින් සයි කරලා තියෙනවද? ඒවා අවසන් කරලා තියෙනවද? මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ප්ලග් බේස් හැම එකක්ම ඔයගොල්ලන්ගේ ප්ලග් බේස් වයරින් කරපු එකන වයරින් කරලා ඉවරුනාට පස්සේ එර්ත් කරන්න ඕන. ඉතින් එර්ත් කරලා ඒවා එර්ත් එක හරියට තියනවද කියලා එයා චෙක් කරනවා වයරින් කරන ටෙක්නීෂියන්. ඉතින් චෙක් කරලා මේවා නිවැරදිව තියනවද කියලා ඔයත් තහවුරු කරගන්න. ඊළඟට එර්ත් රොඩ් එක හෝ එර්ත් බටය නියමිත විස්කම්බියෙන් තියනවද නියමිත දිගින් තියනවද කියලා බලන්න. සාමාන්‍ය GI බටයක් දානවා නම් අඩි 6ක්වත් අපි දානවා අඟල් 2 වගේ GI බටයක්. නැත්තම් සාමාන්‍ය දැන් ගන්න තියෙන එර්ත් රොඩ් එක අපි යූස් කරනවා නිවසකට හෝ ආයතනයකට සැපයීමක් ලබා දෙනවා. එර්ත් රොඩ් එක නම් විශේෂයෙන් එර්ත් රොඩ් එකට හොඳට කේබල් එක ලග් වෙලා තියෙනවද? මේ වගේ දේවල් ගැන හොඳ සැලකිලිමත් වෙන්න. අනික ඒක తాවකාලික වෙන්න බෑ. ස්ථිර වශයෙන් තියනවද කියලා බලන්න. ඒ වගේම පැන්වුම් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, මේන් ස්විච් එක, ප්‍රධාන ස්විච් එක ඒ දෙක හොඳට මේ නිවැරදිව සවි කරලා තියෙනවද? ඊට පස්සේ මේන් ස්විච් එකෙන් තමයි අපි ලෝඩ් වයර් එකක් එළියට දෙන්නේ. ඒකට තමයි සැපයුම සම්බන්ධ කරන්නේ. විදුලි බල මණ්ඩලයෙන්. ඉතින් මේ දෙක කම්ප්ලීට් කරලා තියෙනවා. ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක සම්පූර්ණ කරලා තියෙනවද කියන දේ හොඳට බලන්න. නැත්නම් විදුලි සැපයීම ඔයගලන්ට ලබා දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලයෙන් ආවට. මේ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට මීටර පෙට්ටිය සවි කරන්න ඔයගලන්ට එළියෙන් ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක හයි කරන තැනින් එළිය වෙන්න පුළුවන්. නැත්නම් ඔයගලගේ ලෝඩ් වයර් එක කොහාට හරි අරන් කියලා එතනින් විදුලිය පැමිණෙන දිශාවට ඕගොල්ලෝ බිත්තියක් ලකුණු කරලා තියෙන්න පුළුවන්. ඕගොල්ලෝ හිතලා මේ පැත්තට තමයි මීටරේ එන්න ඕනේ කියලා. ඉතින් මීටරේ සවි කරන තැන ඕගොල්ලන්ට තීරණය කරලා එතනින් එළියට ලෝඩ් වයර් එක දාලා තියන්න ඕනේ. ඉතින් ලෝඩ් වයර් එක සාමාන්‍යයෙන් කන්ඩියුට් එකක් දිගේ ගෙනවා නම් හොඳයි. ඉතින් ලෝඩ් වයර් එක මේ බලන්න එන කියවන්න එන පාරිභෝගික සම්බන්ධ මීටර ඉඩ මහත්තයාට ඒක ළඟට ලං වෙන්න පුළුවන් විදිහට තියෙන්න ඕන. සමහරට ගොඩක් තැන්වල ඒකට වැටක් ගහලා තියෙනවා. නැත්තම් ඔයගොල්ලන්ගේ තාප්පයක් වටේට ගහලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ දන්නද තාප් වල මවුන්ට් කරන්න පුළුවන් මීටර් බොක්ස් තියෙනවා. ඉතින් ඒවා එළියෙන් ඉඳන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඇලුම් පෙට්ටියකට බිල් දාලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදය අනුව මේක සවි කරලා තියෙන්න ඕන. නමුත් එතන තියෙන ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහරට ඔයගොල්ලන්ගේ ගෙදර බල්ලෝ ඉන්න පුළුවන්. නැත්නම් එතන හෙලක් වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මීටර් එක හයි කරන්න එපා. හයි කරන්න ඔයගොල්ලෝ ලැහැත්ති කරන්න එපා. මොකද එහෙම වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලන්ට මොකද ලෝඩ් වයර් එක ආය සම්බන්ධ ජංක්ෂන් එකක් ගහලා තමයි වෙන තැනකට ගෙනියන්න වෙන්නේ. එහෙම වුණොත් ඒක සුදුසු නෑ. ලෝඩ් වයර් එකේ ජොයින්ට් දාන එක. ඒ වගේම තමයි විදුලි මීටර එක තෙමෙන්නේ නැති පැත්තකින් හයි කරන්න විශාල වශයෙන් හිතු එළිය ලැබෙන්නේ නැති තැනක හයි කරන්න. මොකද මේකට දිගටම අවුවටලා තිබ්බොත් මේක ඇත්තටම කැඩිලා යනවා. මේක තියෙන ප්ලාස්ටික් මැටීරියල් වලින් තමයි දැන් එන්නේ අලුත් වෙන මීටර් බොක්ස්. ඉතින් මේවා කැඩලා යනවා. ඉතින් වර්ෂාවෙන් තෙමුණත් ඒ දේ වෙනවා. ඒ හින්දා ඒකෙනුත් අවශ්‍ය වෙන විදිහට සාමාන්‍ය වහලේ තියෙන
ඉස්සරහට තියෙන කොටසින් ආවරණය වෙනවද කියලා බලලා වැහි වතුර වැටෙනවද කියලා බලලා ඒක තීරණය කළා මීටරේ සවි කරන තැන තෝරගන්න. ඒ වගේම තමයි ලෝඩ් වයර් එක සාමාන්‍යයෙන් අඩි එකහමාරක් වගේ එළියට දාලා තියන්න අමතරව මොකද ඊට පස්සේ අලුත් මීටර එක සවි කරන්න ආවට පස්සේ ටෙක්නීෂියන්ලට ඒක සුද්ධ කරලා ඒක සවි කරන්න අවශ්‍ය ප්‍රමාණය තමයි අඩි එකහමාරක් විතර අවශ්‍යයි. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ අඩි එකහමාරක් විතර එළියට දාලා තියන්න. මොකද ඒකට ආයෙ ජොයින්ට් දාලා මීට කරන්න බෑ. මේ එහෙම වුණොත් එතන ප්‍රශ්නයක් වෙනවා ඒකයි. එතකොට අපි බලමු අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට පේන සමහරට මේ පැහැදිලිව වීඩියෝ එකේ ජාතක හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් හෝ වෙනත් අනන්‍යතාවය කළ හැකි ලේඛනයක්. ඉතින් මේක අනිවාර්යයි ජාතික හැඳුනුම්පත පැහැදිලිව පේන්න ඕන. එයාගේ ජාතික හැඳුනුම්පතේ ඇඩ්‍රස් එක පැහැදිලිව පේන්න ඕන, නම්බර් එක පැහැදිලිව පේන්න ඕන. ඉතින් ඒ ඡායා පිටපතෙත් ඒ විදිහටම පේන්න ඕන. ඉතින් ඡායා පිටපත සාතික කරන්න නම් අවශ්‍ය නැහැ. ඉතින් වෙනත් අනන්‍යතාවය ඔප්පු කර හැකි ලේඛනයක් කියන්නේ සමහර ඩෙන්ටිටි නැති වෙලා තියෙන්න පුළුවන්. ඩෙන්ටිටි නැති වෙලා නම් ග්‍රාමසේවක මහත්තයාගෙන් ගත්ත ලියුමක්. ඉතින් ඒක නම් සහතික කරලා ඉදි ඔෆිස් එකෙන් අස්සම් කරලා තියෙන්න ඕන. මේ වගේ වළංගු ලේඛනයක් තිබ්බත් ඇති චන්දහිමි නාම ලේඛනේ විස්තර දාපු ලියුමක් ග්‍රාමසේවක මහත්තයා නිකුත් කරපු. ඉතින් ඒක තමයි අනන්‍යතාවය ඔප්පු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාගේ විදුලි බිල් පතේ විදුලි අයපත නිකුත් කරනවා විදුලි මේ අයපත නිකුත් කරන්නේ ඔයාගේ ඇඩ්‍රස් එකට තමයි එන්නේ. ඉතින් ඒ ඇඩ්‍රස් එකට එනකොට ඔයාගේ ඇඩ්‍රස් එකට ආසන්න ගෙදරක ළඟ තියෙන ගෙදරක ඇඩ්‍රස් එක තියෙනවා නම් ඒ ළඟම කියන කතාව හින්දා ඔයා තවත් ගොඩනැගිල්ල ළඟ තියෙනවා. ඒගොල්ලන්ගෙත් බිල් එකක් ඉල්ලගන්න. බිල් එකක් ඉල්ලගෙන ඒකෙත් කොපියක් දාන්න. මොකද එතකොට විදුලි බල මණ්ඩලයේ කට්ටියට පුළුවන් මේ ආසන්නයේ තියෙන තැන කියන එක නොමිනේට් කරගන්න. ඒක ගොඩක් වටිනවා. මොකද ඒ ඇඩ්‍රස් සමහරට සමගි මාවත කිව්වොත් සමගි මාවතේ අංක 1 2 3 4 කොහොම ගෙවල් තියෙනවා. ඉතින් ඊට සමගි මාවතේ අංක 5 කිව්වොත් ඉතින් සමගි මාවතේ අංක 4ට ලයිට් දීලා තියෙනවා. 5ට තමයි මේ ඉල්ලන්නේ. එහෙම කෙන්දේ ඒගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි ඉල්ලන්නේ ආසන්න ගෙදරක විදුලි බිල් පතක කොපියක්. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඒකත් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ඉල්ලුම් කරුගේ හිමිකම හෝ පදිංචිය තහවුරු කර ගැනීමට පහ සඳහා ලිපි ලේඛන වලින් එකක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ පල්ලෙන් මම කියන්නේ වගේ එකක් තිබ්බනම් ඇති. ඉතින් අදාළ ස්ථානයේ හිමිකම් ඔප්පුව ඕන. ඔප්පුව ඔයාගේ නමට තියෙන්න ඕන. ඉල්ලුම් කරන්නවා නම් ඔයාගේ නමට තියෙන්න ඕන. අදාළ ස්ථානයේ බදු ඔප්පුවක් තියෙනවා නම් බදු ඔප්පුවත් ඔයාගේ නමට තියෙන්න ඕන. ඉතින් අද එතන ලිපිනයත් ඒකේ ඔයාගේ අදාළ ස්ථානයේ ලිපිනේ තියෙන්න ඕන. ඒකත් අනිවාර්යෙන් අවබෝධ කරගන්න. ඉතින් මේ වගේ ඔරිජිනල්ස් ගෙනියන්න ඕන. මේවායේ කොපිස් ගෙනියන්න ඕන. රාජ්‍ය ආයතනයකින් අවසර දී නැත්නම් එම අවසර පත්‍රය. මේ ඉදිකිරීමක් කරනවා නම් සමහරට ඔයගොල්ලෝ හිතන රෙජිස්ට්‍රේෂන් එකක් කියලා මේ වගේ ඉදිකිරීමක් කරනවා නම් ඒකට රාජ්‍ය ආයතනයකින් යම්කිසි අවසරයක් දීලා නැත්නම් ඒ අවසරෙත් තියෙනවා ඔයාගේ නම තියෙනවා. ඔයාගේ ඔතන ආයතනයේ හෝ ස්ථානයේ ඇඩ්‍රස් එක තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකත් යොදා ගන්න පුළුවන් අනන්තතාවය පදිංචිය තහවුරු කරන්න. ඒ වගේම උපයෝගිතා සැපයීමක් දරස්ථානය වතුර බිල් පතක් දුරකථන බිල් පතක් වගේ තියෙනවා නම් ඒත් හොඳයි. ඔයගොල්ලෝ කලින් වතුර හෝ දුරකථන සම්බන්ධතාවයක් අරන් තියෙනවා නම් දුරකථන බිල් පතේ කොපියක් අරන් යනවා නම් හොඳයි. ඊට අමතරව චන්ද්‍රහිමි නාම ලේඛනයේ පදිංචිය සහතික කරපු ග්‍රාමසේවක මහත්තයා දීපු ලියුමක්. ඉතින් ගොඩක් අය මේක තමයි ගන්න. ඉතින් මේකත් අනිවාර්යෙන් එල්ජී ඔෆිස් එකෙන් අත්සන් කර ගන්න ඕන. මේක ගත්තොත් අපි උඩින් කලින් කියව කාරණාවටත් ඒක ගැලපෙන හින්දා ඒ කියන්නේ අනන්තතාවය තහවුරු කිරීමටත් ඒක ගැලපෙන හින්දා මේක ඇත්තටම ලබා ගන්නම අවශ්‍යයි. ඊළඟට ඔයාගේ බැංකු පොතක ඔය ඇඩ්‍රස් එක තියෙන තැන ඔයාගේ දැන් විදුලි ඉල්ලුම් කරන තැන ඇඩ්‍රස් එක තියෙනවා නම් බැංකු පොතක. ඉතින් ඒ බැංකු පොතේ කොපි එකක් ඔයාගේ නමත් එක්ක තියෙනවා නම් ඒක ගොඩක් වැදගත්. ඊළඟට නව සම්බන්ධතාවය ලබා ගැනීමට අදහස් කරන ස්ථානයේ ලිපිනේ සඳහන් වන ජාතික හැඳුනුම් පත්‍රය. ඔයාගේ ID එක සමහරට ඔයාගේ කලින් ගෙදර වෙන්න පුළුවන්. මහා ගෙදර ඇඩ්‍රස් එක වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මේකට යොදා ගන්න බෑ. අලුත් ඩෙන්ටිටි එකක් තියෙනවා නම් මේ ඇඩ්‍රස් එකටම හදපු ඒක ඔයාලට යොදා ගන්න පුළුවන් මේ පදිංචිය තහවුරු කරන කටයුත්ත සඳහා. ඉතින් මේ ටිකක් පොඩ්ඩක් හිතන්න මෙතනදී මම කිය දේවලුත් දැන් විදුලි ඉංජිනේරුතුමෙක් ත්‍රිපේස් සප්ලයි එකක් ගන්නවා නම් ඔතෙන්ට ඇවිල්ලා බලනවා මෙයාලගේ ඉන්සුලේෂන් එක කොහොමද එතකොට
earth එක කොහොමද මේ installation එක කොහොමද මේගොල්ලෝ ප්‍රමිතියට අනුව හයි කරලා තියෙනවද මේ දේවල් බලනවා. ඉතින් කොන්ත්‍රාත්කරුවෙක් හෝ මේ විදුලිය සපයන ලංවීමේ සේවක මහතුන් මේක මෙතනදී මොනවා හරි ගැටලුවක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් ඒගොල්ලෝ විදුලි සැපයුම ලබා දෙන්නේ නැතුව ආපහු එහෙට රිපෝට් කරනවා මේ මෙතන සැපයුම ලබා දෙන්න බෑ කියලා. ඉතින් ඒකදී බලන්නේ ඕගොල්ලන්කෝ ස්ටෑන්ඩඩ් එකට තියනවාද කියන එක. ඒ කියන්නේ ගිනි ගන්න තැනක්ද මේක, සමහර විට මොනවා හරි ගබඩාවක්ද, කෙමිකල් ගබඩාවක්ද, අනුතුරුදායක තත්ත්වයන් තියෙනවද, ඊට පස්සේ මෙතන වහලේ හදලා තියෙන්නේ කොහොමද, වහලේ තියෙන්නේ ටකරන්ද, ටකරන් නම් මෙයා මේකට කන්ඩියුට් දාලා වයර් ටකරන් වල ගෑවෙන්නේ නැති විදිහට නියෝජ්‍ය ආකාරයට යොදාගෙන තියෙනවද. එතකොට පොල්ලතු තියෙනවා නම් වහලේ පොල්ලතු තියෙන තැනකට ඇත්තම විදුලි සැපයුම ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් වලට මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ? ඒ දේවල් තමයි බලන්නේ. ඉතින් එහෙම කියලා විදුලි සේවය සපයන්න දෙන සේවා සැපයුම ලබා දෙන්න කට්ටිය ලබා දෙන්න බැහැ කිව්වොත් ඕගොල්ලන්ට ආයෙ පාරක් යම් කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ දෙවෙනි වර පැමිණීම සඳහා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒ හින්දා මේ කියන සම්මතයන් අනුවම ඕගොල්ලන් වයරින් කරලා ලෝඩ් වයර් එක එළියට දාලා තියන්න. එර්ත් එක අනිවාර්යෙන් සම්බන්ධ කරලා තියන්න. ඉතින් ඔයගොල්ලෝ සමහරට ඔයගොල්ලෝ මේ ගෙදර පැත්තකින් වෙනම 3PS වලින් වැඩ කරන මොනවා හරි මැෂින්ස් දාලා හෝ මොනවා හරි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න වෙන්න පුළුවන්. සමහරට ඔයා මේ ව්‍යාපාරයට බඩු ගන්නත් හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම කියන්නේ ඔයගොල්ලෝ කනෙක්ෂන් එක ගන්න පුළුවන්ද? ඔයගොල්ලන් 3PS කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්ද? එතකොට මට මෙච්චර සැපයුමක් අවශ්‍යයි. මේ දේවල් විදුලි බල මණ්ඩලෙත් එක්ක කතා කරලා ඉතින් ඔයගොල්ලෝ ළඟම 3PS සප්ලයි එකක් දෙන්න පුළුවන් තැනක් තියෙද කියලා ඒගොල්ලන්ගෙන් අහලා ඒකට යන වියදමත් ඔයගොල්ලෝ අහගෙන තමයි ඔයගොල්ලෝ මේ බඩු ගන්න ඕන. නැත්නම් ඔයගලන්ට විශාල වියදමක් දරන්න වෙනවා. ගොඩාක් ඈතක ඉඳන් 3PS සප්ලයි එකක් ඔයාලගේ ඔය ස්ථානයට ගේනවා නම් ආයතනයේ හෝ ව්‍යාපාර ස්ථානයට. ඒ හින්දා කිසිම ඉක්විප්මන්ට් එකක් හෝ දෙයක් ගන්න කලින් ඕගොල්ලෝ බලන්න මෙතෙන්ට 3PS හෝ අවශ්‍ය සැපයුම ලබා ගන්න පුළුවන්ද කියන කතාව. සහ ඒකට යන වියදම. වියදම අතින් ගොඩාක් ඉහළ යනවා නම් ඔයාට වෙන තැනකට ගිහිල්ලා ඒ වැඩේ කරන එක පහසු වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපි බලමු අපේ ඇප්ලිකේෂන් එක. මේක තමයි ඇප්ලිකේෂන් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මම හිතන්නේ. විදුලි බල මණ්ඩලයේ ෆෝමැට් එකට නිකුත් කරන ඇප්ලිකේෂන් එක. ඉතින් මේක සම්පූර්ණ කරද්දී කටු ගන්නේ නැතුව පිරිසිදුව සම්පූර්ණ කරන්න මෙතන තියෙනවා පළවෙනි එක අයදුම්කරුගේ සම්පූර්ණ නම. මෙතන පූජ්‍යද මයාද මෙනෙවියද මියද ඒ ටික ලකුණු කරන්න. ඊට පස්සේ කපලා ඊට පස්සේ නම ලියන්න සම්පූර්ණ නම සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලියන්න සම්පූර්ණ නම. ඉංග්‍රීසියෙන් ලියනවා නම් කැපිටල් ලකුණෙන් ලියන්න. ඊට පස්සේ name with initial මුල් අකුරු සමග නම. මේකත් කොටුවක් ඇද කොටුවක් මුල් අකුරු ටික ලියලා ඊළඟට සම්පූර්ණ නම මේ වාසගම කොටස ලියන්න. ඊළඟට සේවාව අවශ්‍ය ස්ථානයේ ලිපිනය. ඉතින් මේකේ නම්බර තියෙනවා නම් අකුරු තියෙනවා නම් ඒවා පැහැදිලිව ස්පේස් තියලා දාලා හරියට ඉංග්‍රීසියෙන් ලියනවා නම් කැපිටල් අකුරු ලියන්න. සිංහලෙන් ලියවත් කොටුව පිළිඳ ලස්සනට ලියන්න. ඉතින් මොකද සමහරට වාගේ නම වැරදුනොත් එහෙම ඇඩ්‍රස් එක වැරදුනොත් එහෙම ඒක ආයේ ඕගොල්ලන්ට මේ කලෙක්ෂන් කරගන්න අපහු තැන් වල යන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේව හරියට පුරවන්න. ලිපිල අපේ යුතු ලිපිනය කියන්නේ සමහරට විදුලි බිල් පතේ විදුලි කනෙක්ෂන් එකේ නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන්ස් ගැන ඕගොල්ලන්ට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ලබා දෙන්න පුළුවන් ලිපිනය. ඉතින් ඒ ලිපිනයට උඩ එකම නම් ඒකත් ලබා දෙන්න. නැත්නම් ඔයාගේ ආයතනයේ උතන තිබිලා ඔයාගේ ලියුම් ලැබෙන්න ඕන ඔයාගේ ගෙදරට නම් වෙන තැනක තිබිලා ඔයාගේ ලියුම් ලැබෙන්න ඕන ගෙදරට නම් සමහරට ඔයාගේ ගෙදර ලිපිනය දුන්නා ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ලිපි ගනුදෙනු කිරීම 4.1 ලිපි ගනුදෙනු කිරීම සඳහා ස්ථීරවම මෙම ලිපිනය භාවිත කරනවා නම් ඒ කියන්නේ ඔයා දැන් මම දෙවෙනුවට 4 කොටසෙදි දීපු ලිපිනය ලිපි ගනුදෙනු වල ස්ථීරවම භාවිත කරන ඒකම නම් ඒ කියන්නේ සමහරට ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ඒක ඔයාගේ කලින් ඔයා සඳහන් කරන්නේ විදුලි බලය සේවාව අවශ්‍ය ස්ථානය වෙන්න පුළුවන් යට තියෙන්නේ ලිපි ලැබිය යුතු ලිපිනය ඒක ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් එහෙමනම් ඒක සනාථ කරන්න මෙතනින් හරියක් දාලා ලිපි ගනුදෙනු කිරීම සඳහා ස්ථීරවම මේ ලිපිනය භාවිත කරනවා කියලා
ඊළඟට national ID card number එක ජාතික හැඳුනුම්පත් අංකය අංක 10ක් තියෙනවා V අකුරත් හෝ X අකුරත් එක්ක ඒක දාන්න. දුරකථන අංකය අති විශේෂයි. ස්ථාවර අංකයක් දාන්න ඔයගොල්ලන්ගේ තියෙන ජංගම දුරකථන අංකය විශේෂයි. ඒක දාන්න. මොකද මේකට තමයි ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්නේ ඔයගොල්ලන්ගේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ තියෙන account number එක. ඊට පස්සේ මේ account number එකට තමයි ඒගොල්ලෝ හදිස්සියක් වුණොත් repairing එකකට එනවා නම් මොකක් හරි දෙයකදී call කරන්නේ. ඉතින් මේ නම්බර් එක ඔයාගේ තියෙන නිතරම භාවිතා කරන නිතරම ඇක්ටිව් මේ ඔන් එකේ තියෙන නම්බර් එකක් දෙන්න. ඉතින් මේකට තමයි ඔයගොල්ලන්ට ඉන්ටරප්ෂන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විදුලිය නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම අද යම් යම් සතියේ දවස්වල විදුලිය මේ කප්පාදු කිරීම මේ වගේ දේවල් දැනුම් දෙන්නේ SMS මගින්. ඉතින් අනිවාර්යෙන් මේකට ඔයාගේ වැඩ කරන නම්බර් එකක් දෙන්න. ඒක ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි ඔයා ඒගොල්ලන්ගේ කස්ටමර් එකට කතා කරලා පස්සේ ඔයාගේ විදුලි බිඳ වැටීම සම්බන්ධ කම්ප්ලේන් එකක් දාන්න කතා කරලා පස්සේ ඒගොල්ලෝ ඔටෝමැටිකලි දන්නවා මේ කතා කරන්නේ මෙයා කියලා ඒ නම්බර් එකෙන් කතා කරපුවාම එතකොට ඔයාගේ account number එක ඒ හැමදේම details ඒගොල්ලෝ ගාව පෙන්නනවා. ඉතින් ඒ හින්දා ඔයාගේ ඉන්න ස්ථානයේ පවා ඒගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙලා මෙතෙන්ට ඔයා මාරු නොකරන ස්ථීර ඔයාගේ ජංගම දුරකථන අංකයක් ලබා දෙන්න. ඊට පස්සේ මීට කලින් මෙම ස්ථානයට කරන්ට් එක අරගෙන ඔයා ඒක తాවකාලිකව විසන්ධි කරලා තිබ්බනම් කලින් ගත්ත විදුලි සම්බන්ධතාවයේ ගිණුම් අංකය මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය සේවාව විදිහට හරි ලකුණු දාන්න කියලා දෙනවා. ඉතින් 8 කොටසේ ඉතින් මෙතන අවශ්‍ය අපිට නිව් කනෙක්ෂන් එක කරලා මෙතන හරිය දාන්න. පවත්නා සේවාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය නම් මෙතන හරිය දාන්න. ඒ කියන්නේ පවත්නා සේවාව වැඩි දියුණු කරනවා කියන්නේ ඔයාගාව සිංගල් පේස් එකක් තියෙන්නේ ඇම්පියර් 30. ඔයාට ඕන තෙකලා සැපයුමක්. එතකොට ඔයා මෙතන දාන්න ඕන පවත්නා සේවාවේ තියෙන අංකය. ඊට පස්සේ තෙකලා සැපයුමක් ඉල්ලුම් කරන්න ඕන. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට 8.3 తాවකාලික සම්බන්ධතාවයක් අවශ්‍ය නම් ඒකත් ලකුණු කරන්න. මොකද සමහරට ඔයා ඉදිකිරීමක් කරනවා. ඉතින් එතන ඉදිකිරීමක් කරන්න විතරයි ඔයාට කරන්ට් එක ඕනේ. නැත්නම් ඔයා తాවකාලිකව එතන පොඩි කඩසාප්පුවක් හෝ ඕපන් ඒරියා එකක මොනවා හරි ඔය තියෙන ප්ලාස්ටික් බඩු විකුණන තැන් හાર્ට් ගහලා හැම ඒ වගේ එකට ගන්නවා නම් කරන්ට් එක తాවකාලිකව. ඉතින් මේ ඔයා ඒකට తాවකාලික සැපයුමක් කියන්නේ. තාවකාලික ටික් එක දාන්න. ඊළඟට 8.4 ස්ථීර කළ හැකි తాවකාලික සම්බන්ධ. සමහරට ඔයාගේ මොකක් හරි ඉදිකිරීමක් කරනවා. ඒ ඉදිකිරීම කරනකම් తాවකාලිකව හදපු පොඩි හට් එකකට කරන්ට් එක අරගෙන ඉදිකිරීම කටයුතු වලට අවශ්‍ය විදුලියත් ඒකෙම ලබා ගන්නවා. පස්සේ ඉදිකිරීම කළ අවසන් වුණාට පස්සේ ඒ සැපයුම ඉදිකිරීමට සවි කරනවා. මේ වගේ අවස්ථාවලදී අපි ඒක ස්ථිර කළ හැකි తాවකාලික සම්බන්ධතාවයක් කියනවා. ඉතින් ඒක එහෙම වුණොත් ඒකත් අලුත් කනෙක්ෂන් එකක් විදිහට තමයි යන්නේ. නමුත් මෙතන ඔයා ලකුණු කරන්නේ ස්ථිර කළ හැකි తాවකාලික සම්බන්ධතාවයක් කියන එක. తాවකාලික සම්බන්ධතාවයක්ම ගන්නවා නම් ඔයා ඒක తాවකාලික සම්බන්ධතාවය ලබා ගන්න අවශ්‍ය දින ගණන වශයෙන් දාන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් විදුලිය භාවිත කිරීමට අපේක්ෂිත අරමුණ 9. ඉතින් අපේක්ෂිත නිවසේ පරිභෝජනය සඳහා නම් නිවසේ පරිභෝජනය දාන්න. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියකට නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා දාන්න. ඉතින් ඒකේ ඩීටේල්ස් පස්සේ ඒගොල්ලෝ අහනවා. ඒ දේවල් ගැන පස්සේ දැනුවත් කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය විදුලි සැපයුම ඉදිරියෙන් හරි ලකුණු යොදන්න කියලා තියෙනවා 10. ඉතින් එකලා ඇම්පියර් 30 නම් එකලා ඇම්පියර් 30 කියන්නේ. ඊට පස්සේ තෙකලා නම් තෙකලා ඇම්පියර් 30. ඉතින් මේක සාමාන්‍ය නිවසක නම් එකලා ඇම්පියර් 30 තමයි වෙන්නේ. ආයතනයක වුණත් එකලා ඇම්පියර් 30. නිෂ්පාදන ක්‍රියාවලියක් කරන කම්පන ශාලාවක නම් ඕගොල්ලන්ගේ ඉල්ලීම අනුව ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කොච්චර මේ සැපයුම් ප්‍රමාණයක් වාට අවශ්‍යද කියන එක දේ අනුව. ඊළඟට සාමාන්‍ය කොළඹ හා නුවර වගේ ටවුන් ඒරියා වල අපිට ගන්න පුළුවන් ඇම්පියර් 15 සප්ලයි එක සිංගල් පේස්. මොකද ඒක ගත්තාම අපිට එන බිල් එක අඩුයි. අපේ රෙන්ටල් එකත් අඩුයි. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් කොළඹ නුවර වගේ ටවුන් එකේ මේක ගන්න ඕන නම් ඔයාලට පුළුවන් පොඩි කඩයක් පොඩි කම්පියුටර් එකක් දාලා පොඩි ෂොප් එකක් වගේ දෙයක් නම් කරන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ ඇම්පියර් 15 සපයමුකත් ඕන ලබා ගන්න. ඒක සාමාන්‍ය ගෙවල් වලට ලබා දෙන්නේ නැහැ. ටවුන් ඒරියා වල විතරයි ලබා දෙන්නේ. ඕගොල්ලෝ 11 තියෙන වේලාව අනුකරණය කිරීම ක්‍රමය ඉල්ලුම් කරනවාද කියලා. ඒ කියන්නේ ටයිම් බේස් පැකේජ් එක. ඉතින් මේක ඇත්තටම පීක් අවර්ස් වලදී මේකේ රෙන්ටල් එක වැඩි. ඕෆ් පීක් වල රෙන්ටල් එක ගොඩක් අඩුයි. ඉතින් ඒකත් ගැන සැලකිලිමත් වෙන්න. ඒක ගැන අහන්න ඒගොල්ලන්ගෙන් කොහොමද ඒකේ රෙන්ටල් එක වැටෙන්නේ කියලා. ගෙවීම වැටෙන්නේ යුනිට් එකකට කොච්චර කොස්ට් වෙනවද පීක් වල.
ඔෆ් පීක් වල ඉතින් මේක ගැන බලලා ඔයා සාමාන්‍ය ඔෆ් පීක් වල යූස් කරන්නේ නැත්නම් ගොඩාක් ඉතින් ඔයාට මේක ගොඩක් වැදගත් වෙනවා පීක් අවර්ස් වල විතරක් යූස් කරනවා නම් ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සේ 12 තියෙනවා විදුලිය ලබා ගන්න පරිසරයේ GPS ගණනාංක දශම ස්ථාන වලින් දක්වන්න කියලා. ඉතින් මොකද අතරම දැන් ටෙක්නොලොජි එක ගොඩක් දියුණුවයි. අපිට Google වගේ Google Map වගේ දෙයක් ගත්තා නම් ඔයාගේ ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ ලොකේෂන් එක ගත්තට පස්සේ ඊට පස්සේ ඔයාගේ ලොකේෂන් එකේ latitude එකයි longitude එකයි පෙන්නනවා. ඉතින් ඒක වාට මේ අක්ෂාංශ දේශාංශ පෙන්වනවා. ඉතින් ඒක මෙතන ඒ අක්ෂාංශ ගන්න දේශාංශ ගන්න ලකුණු කරන්නත් පුළුවන්. ඉතින් මොකද මේක එන්ටර් කළාට පස්සේ අදාළ මැප් එකේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ අදාළ ඩිපෝ එකට ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඔයා ඉන්න තැන මේ ට්‍රැක් කරගන්න. මොකද ඔයාගේ හදිස්සියේ විදුලි බිල වැටුමක් වුණොත් ඔයාගේ ඇඩ්‍රස් එක කියපු ගමන් ඔයා ඉන්න තැන ටක් ගාලා ට්‍රැක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට අදාළ ස්ථානයට එන්න පුළුවන්. ඉතින් GPS කණ්ඩායමක ඔයා ගන්න දන්නේ නැත්නම් ඔයා මෙතන පොඩි ප්ලෑන් එකක් අඳින්න. ඔයාලයි නිවස ආශ්‍රිතව තියෙන ප්‍රධාන ලෑන්ඩ්මාර්ක් එකක් දාලා සමහරට පන්සලක් වෙන්න පුළුවන්, ලොකු නිදක් වෙන්න පුළුවන්, ලොකු කඩයක් වෙන්න පුළුවන්. මේ ලොකු බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ස්ටෝර්ස් එකක් වෙන්න පුළුවන්, කඩයක් නමක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් දාලා ඔයා ප්ලෑන් එකක් අඳින්න. මෙතන පොඩි සිතියමක් අඳින්න. ඒ සිතියම ගොඩක් වැදගත්. ඒගොල්ලන්ට ඔයා ඉන්න තැන හොයාගෙන එන්න රිපෙයාර් දෙන්න එක්කදී. ඉතින් ඔයාගේ නමටම වෙන ස්ථානවලට අය මේ අරගෙන තියෙනවා නම් විදුලි සම්බන්ධතාවයක් මේ පහළ තියෙන නම්බර්ස් වලට 1 2 3 4 කියලා තියෙන. ඒ වගේ accounts numbers ලියන්න. එතකොට ඔයාගේ ඒ වගේ areas තියෙනවද? ඒ වගේ ගෙවිම් කටයුතු ඔයා කරලා තියෙන්නේ කොහොමද? හිඟ කරලා තියෙනවද? මේ දේවල් ගැන ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒකත් අනිවාර්යෙන් ලියන්න. නැත්නම් ඒක ඒගොල්ලෝ check කරලත් බලනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ඇප්ලිකේෂන් ෆෝම් එක. මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්නේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන. ඉතින් හැම ප්‍රදේශයකම තියෙනවා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය ප්‍රධාන දිස්ත්‍රික් එකකම. ඉතින් ඒ දිස්ත්‍රික් කියන්නේ ප්‍රධාන නගරයකම. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක නොමිලේ ගන්න පුළුවන්. ඉතින් මේක අරගෙන මේක ෆිල් කරලා ඒගොල්ලන්ට බාර දීලා ඕකේ අදාළ ගෙවීම් අඩංගු ලේඛන ඊට පස්සේ ඒගොල්ලෝ ලබා දෙනවා. ගෙවීම් ටික ගෙවුවට පස්සේ මාස මේ සති දෙකක් ඇතුළත ඒගොල්ලෝ විදුලිය ලබා දෙනවා. සති දෙකක් ගිහිල්ලත් විදුලිය ලබා දුන්නේ නැත්නම් ඕගලන්ට පුළුවන් ගිහිල්ලා මේ ලිපි ලේඛනත් එක්ක ඔයාගේ බිල්පත් ගෙවීම් ලිපි ලේඛනත් එක්ක ප්‍රාදේශීය ඉංජිනේරුතුමා හම්බ වෙන්න. ඊට පස්සේ එතුමා ඔයාලා දැනුවත් කරයි මොකද්ද මෙතන ගැටලුවක් තියෙනවද නැත්නම් මොකද්ද මේ කල්යන්නේ හේතුව කියන එක. අපි බලමු සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් විදිහට අපි නිවසක වයරින් එක අවසන් වෙලා කරන්න ඕන දේවල් මොනවද කියලා. සාමාන්‍ය LIN එක කියලා ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. මේ තියෙන LIN එක සාමාන්‍ය මේක බිත්තියට මවුන්ට් කරන්න පුළුවන්. නැත්නම් මෙතන යටලියකට මවුන්ට් කරන්න පුළුවන් මේ එළිය පැත්තට වෙන්න. ඉතින් සාමාන්‍ය බිමේ ඉඳන් අඩි මීටර 3.7ක් වගේ උපරිම උසකට තමයි මේක තියන්න ඕන. විදුලි මනුව තියන්න ඕන. විදුලි මනුව මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. මීටර 1.5ක් උඩින් මීටර් 2.5ක් උඩ ඉඳන් මීටර් 0.6කට තමයි උස තියන්න ඕන. ඒ කියන්නේ මීටර් 1.5ක් උඩ ඉඳන් මීටර් 0.6ක් වෙනකන් තමයි තියන්න ඕන එයාගේ ප්‍රමාණය. ඒ වගේම ලෝඩ් වයර් එක ඒ ප්‍රමාණයට යටින් තමයි දාන්නේ. යටින් ඇවිල්ලා යටින්ම තමයි එයාගේ සප්ලයි එක ඇතුළට යන්නේ. ඉතින් ඒ හින්දා ලෝඩ් වයර් එකත් එතන දාන්න. ඉතින් මේ වගේ කොටුවක් ඔයාලා සමහරට කපලාදු කරලා නැත්නම් මේ කොටස විතරක් කපලාදු කරලා තියන්න. මොකද ඒගොල්ලන්ට ලේසි එහෙම වුණොත් ඒක සවි කරන්න. ඊට පස්සේ මේ වගේ LIN එක හදන්න ඕනේ. LIN එක හදද්දී අනිවාර්යෙන් 18 mm වගේ හෝල් දෙකක් විදලා තියන්න. මොකද ඒගොල්ලන්ට එතන ආවට පස්සේ ඊට බොබින් එක සවි කරන්න පුළුවන් ඒ හෝල් වලින්. මේක අනිවාර්යෙන් විදලා තියන්න. සාමාන්‍යයෙන් අඟල් 1.5 වගේ L බාර් එකක් තමයි අපි ගන්නෙ. ඉතින් මේක ඩිස්ටන්ස් එක ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා. ඉතින් මේක තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. මේ නිවසකට ගන්නවා නම් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මවුන්ට් කරන්න ඔයගොල්ලන්ගේ ආයතනයේ බිත්තියටම. ඉතින් මේක මවුන්ට් කරද්දී සාමාන්‍යයෙන් ඇතුළට ඇන්කර් බෝඩ් එකක් තමයි දාන්නේ. ඇන්කර් බෝඩ් එකක් නැත්නම් ඇතුලේ කොන්ක්‍රීට් උතන බීම් එකක් යන බීම් එකට මවුන්ට් කරලා තමයි මේක දාන්නේ. එතනත් අපි 18 mm ඇණයක් එළියට තියලා තිබ්බනම් ඇති.
ඉතින් සාමාන්‍යයෙන් උස මීටර් 3.7ක් වගේ උසකින් තමයි මේක ගහලා තියන්න ඕන. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බලන්න ඕන ඔයගොල්ලන්ට විදුලිය සැපයීම එන්නේ මේ ඇන්ගල් එකටද නැත්නම් වෙන පැත්තකින් දෙන්නේ එහෙම කියලා. එතකොට මේ පැත්තට තමයි ඒක මවුන්ට් කරලා තියන්න ඕන. විදුලි මීටරේත් මේ වගේ සවි කරන්න පුළුවන්. මේවා සම්මතය මේවා වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න යන්න එපා. එතකොට ඔයගොල්ලන්ට ආයේ විදුලි සම්බන්ධතාවය ලබා ගන්න කල් යනවා. ඉතින් මේ විදිහට පුළුවන් වුණා නම් පොඩි අයන් යකඩ කෑල්ලක් මේ බිත්තිය ඇතුළට දාලා ඒක හරහා ඒක මවුන්ට් කරලා ඒ විදිහටත් මේ බොබින් එක දාන්න හදලා තියන්න. මේ තියෙන බිත්තිය අනුව ඒ බ්‍රැකට් දාලා ඒකට ඇන දාලා යකඩේ සාදාගෙන තියෙන ආකාරය. ඉතින් මේව ගැන පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න 16 හෝල් දෙකක් මේ හෝල් එකක් මෙහෙම විදලා තියෙනවා. ඉතින් ඒක ගැන පොඩි අවබෝධයක් ගන්න. මේ තියෙන තෙඩි බ්‍රැකට් එක මම කරන විදිය. ඔයගොල්ලන්ගේ මෙහෙම උඩට කණුවක් තියෙනවා නම් කණුව කියන්නේ සමහර පසු කාලේන දෙවෙනුව ඉදි කරන්න කියලා හිතන් ඉන්නවා නම් මේ උඩ කෑල්ල. එහෙම වුණත් මේ විදිහට දාලා මොකද බිත්තිය වැන්දත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ මේක මෙහෙම තියද්දි කරන්ට් එක එතනින් ආවට. ඉතින් ඒ විදිහට මේ විදිහට කණුවට මවුන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන එක ළඟ ෆොටෝ එකක්. මේ විදිහට කණුවට මවුන්ට් කරන්න පුළුවන්. ඒක නම් පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න. ඉතින් අද මගේ වීඩියෝ එක බලුවට ස්තුතියි. මම හිතන්නේ ගොඩක් අයට මේක වැදගත් වෙන්න ඇති අලුත් සම්බන්ධතාවයක් ගන්න අයට. ඉතින් මේ පිළිබඳව මොනවද ගැටලුවක් තියෙනවා නම් මට කියන්න මම පුළුවන් උදව්වක් කරන්නම්. එහෙනම් බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් සියලුම දෙනාට. මගේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.